එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ කරගෙන ආපු අභිධර්ම සාකච්ඡා මාලාවේ 16 සමා වෙන්න 20 වෙනි දවසයි අද. ඉතින් පොඩ්ඩක් මේ අද සාකච්ඡාව කරන්න කලින් මේ ඊට කලින් කරපු 19 වෙනි අභිධර්ම දේශනා මාලාවේදී මේ පොඩි අතපසුවීමක් වුණා අපිට. ඒක පොඩ්ඩක් ඊට කලින් නිවැරදි කරලා අද සාකච්ඡාවට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් මේ දැනට මේ වෙච්චි අතපසුවීම පමණයි නිවැරදි කරන්නේ. මේක මොකක්ද කියලා පහුගිය සාකච්ඡාවක ආයමත් අසනවා නම් දැනගන්න පුළුවන්. මොකද්ද මේ අතපසුවීම කියලා කියනවා නම් මේ සෝමනස්ස සහගත සිත් ගැන කතා කරද්දී සෝමනස්ස සහගත සිත්වල මේ අහේතුක සිත් යටතේ සිත් දෙකක් තියෙනවා කියලා මෙතන වගුවේ දැක්වෙනවා. දැන් මෙතන මේ සිත් ගැන කතා කරද්දී සෝමනස්ස සහගත සිත්, දෝමනස්ස සහගත සිත්, සුඛ සහගත සිත් සහ දුක්ඛ සහගත සිත් කියලා මේක බෙදීමක් තියෙනවා. ඒ සමහරවිට උපේක්ෂා සහගත සිත්. එතකොට මේක තමයි මේ එක බෙදීමක් සෝමනස්ස, දෝමනස්ස, සුඛ සහගත, දුක්ඛ සහගත සහ උපේක්ෂා සහගත කියලා සිත්වල බෙදීමක් තියෙනවා. ඒ බෙදීම යටතේදී මේක තැනක තියෙනවා මේ සෝමනස්ස සහගත සිත්වල අහේතුක සිත් දෙකක් තියෙනවා. ඊට අමතරව දෝමනස්ස සහගත සිත් යටතේ අහේතුක සිත් එකක්වත් නැහැ. ඊට පස්සේ සුඛ සහගත සිත් යටතේ අහේතුක සිත් එකක් තියෙනවා. දුක්ඛ සහගත සිත් යටතේ අහේතුක සිත් එකක් තියෙනවා. උපේක්ෂා සහගත සිත් යටතේ අහේතුක සිත් 14ක් තියෙනවා. එතකොට මේ බෙදීම අනුව මේ 18 අයිති වෙන්නේ මේ 2යි 1යි 1යි 14යි කියවම තමයි මේ 18 අයිති වෙන්නේ. මෙතනදී මේ අපි අතින් වෙච්ච අතපසුවීම සමයි මේ සෝමනස්ස සහගත අහේතුක සිත් දෙක මොකක්ද කියලා කියනවා නම් අපි කිව්වා එකක් තමයි මේ අහේතුක කුසල විපාක සෝමනස්ස සහගත සම්තිරණ සිත කියලා. අනිත් සිත මේ වැරදීමකින් කියුනේ මේ සුඛ සහගත කාය විඥානය කියලා තමයි. ඒක වැරදි එහෙම කියපු එක. ඒක තමයි වැරදීම. ඒක නිවැරදි වෙන්න ඕනේ මේ හසිතුප්පාද සිත කියලා. සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. එතකොට අහේතුක සිත් යටතේ තියෙන සෝමනස්ස සහගත සිත් දෙක මොකක්ද කියනවා නම් එකක් තමයි කුසල විපාක සම්තිරණ සිත. අනිත් එක තමයි හසිතුප්පාද සිත. ඒ ආකාරයට ඒක නිවැරදි වෙන්න ඕන. ඒක මේ ගිය සතිය අපි අතින් වෙච්චි එක්තරා අතපසුවීමක්. හොඳයි. ඒ නිවැරදි කිරීමත් සමග අද අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් අද අපි විශේෂයෙන්ම මේ අලුත් කොටසකට පිවිසෙනවා. පොඩ්ඩක් මට දෙන්න මේක මේ පොඩ්ඩක් මේ පරිගණකයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට විනාඩියක් දෙන්න. හොඳයි. අද අපි සාකච්ඡාව කරගෙන යන්නේ මේ 20 වෙනි කොටසයි. ඉතින් අර නිවැරදි කිරීමත් සමග අද අලුත් කොටස පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට අපි මොනවද මේ සාකච්ඡා කරගෙන ආවේ කියලා ආයමත් පොඩ්ඩක් මතක් කරනවා නම් මේ චිත්තේ ප්‍රභේද තමයි සාකච්ඡාව කරගෙන ඉන්නේ. මේ විශේෂයෙන් චිත්තේ ප්‍රභේද විභාග කරද්දී භූමි වශයෙන් 4 ආකාරයක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරා. ඉතින් දැන් මේක බොහොම කීප සැරයක්ම අහලා හොඳටම පුරුදුයි. ඉතින් අපි මේ වෙනකොට මේ කාමාවචර සිත් 54 එහෙම නැත්නම් සිව් 50 ගැන සාකච්ඡාව අවසන් කරා.
ඉතින් මොකද්ද මේ කාමාවචර සිත් සිව් 50 කියලා කියනවා නම් අකුසල සිත් 12ක් තිබුණා. ඊට පස්සේ අහේතුක සිත් 18ක් තිබුණා. ඊට පස්සේ කුසල් සිත් 8ක් තිබුණා. ඊට පස්සේ කුසල විපාක සිත් 8ක් තිබුණා. ඊට පස්සේ කුසල ක්‍රියාසිත 8ක් තිබුණා. ඉතින් ඔය ආකාරයට මේ කාමාවචර සිත් 54 සාකච්ඡා කරලා අවසන් කරා. ඉතින් දැන් මෙතන ඉඳන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ඊට අමතරව මේ අවසාන වශයෙන් ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8ක්ද විස්තර ක්‍රමයෙන් 40ක්ද වෙන සිත් ගැන තමයි මෙතන ඉඳන් සාකච්ඡාව කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව අද ඉඳන් මේ කාමාවචර සිත් වලට වඩා ඊට assume සිත් ගැන තමයි සාකච්ඡාව කරන්නේ. ඉතින් වඩාත් අවධානයෙන් සහ නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් මේ දේවල් පුහුණු කරලා මේ ගැන අවබෝධය අපි වැඩි කරගන්න ඕන. ඉතින් මේ රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8 හෝ 40 කෙටි ක්‍රමයෙන් 8ක් හෝ විස්තර ක්‍රමයෙන් 40 මේ සිත් වලට කියනවා ධාන සිත් කියලා. ඉතින් ඇයි මේ සිත් වලට ධාන සිත් කියලා කියන්නේ කියන එක මේ විශේෂයෙන්ම දැනගන්න ඕන. මොකක්ද මේ සිත්වල තියෙන විශේෂත්වය? ඉතින් මේ සිත් වර්ග 3 එහෙම නැත්නම් මේ රූපාවචර සිත් 15 අරූපාවචර සිත් 12 සහ මේ ලෝකෝත්තර සිත් සාමාන්‍යයෙන් පොදු ජනයාට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ එදිනදා ජීවත් වෙද්දී අපි මේ එදිනදා පින්කම් කරද්දී පවා අපිට මේ සිත් ඇති වෙන්නේ නැහැ. පොදු ජනයාට මහ ජනතාවට ඇතිවන සිත් නෙමෙයි මේ මෙතන ඉඳන් සාකච්ඡා කරන්න යන සිත්. ඉතින් ඒක තමයි මේ සිත්වල තියෙන විශේෂත්වය. ඉතින් ඒක නිසාම අපිට මේ සිත් ඇති වෙන්නේ නැති වෙලා බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් මේ කාම ලෝකයේ සාමාන්‍යයෙන් ජීවත් වෙන පොදු සත්වයාට ඇති නොවන සිත් නිසා මේ සිත් අවබෝධ කරගන්නත් සාමාන්‍යයෙන් ටිකක් උත්සාහ කරන්න ඕන. ඉතින් මේ සිත් කාටද ඇති වෙන්නේ? අපිට ඇති වෙන්නේ නැත්නම් මේ සිත් තුන් වර්ගයේ පොදු ජනයාට ඇති නොවන පෙරපින් හා මහා වීර්ය ඇති පුද්ගලයන්ට තමයි මේ සිත් ඇතිවන්නේ. ඒ වගේම මේ සිත් මේ කාමාශාවන් බැහැර කළපු පුද්ගලයන්ට තමයි ඇති වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ කාමයට සමග එදිනදා රැකියාවක් කරමින් ජීවත් වෙන එදිනදා සාමාන්‍යයෙන් මේ පුද්ගලයන් සමග ජීවත් වෙන පුද්ගලයන්ට මේ සිත් උපදවා ගැනීම අතිශයින්ම අසීරු කාරණයක්. මොකද මේ කාම වස්තුන් සමග එක දිගටම හැසිරෙන නිසා. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් අපි අර කියපු මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් සිත් ඇති වෙනකොට මේ රූපාවචර, අරූපාවචර සිත් සහ ලෝකෝත්තර සිත් ඇති කරගන්න ඊටාම අපහසුයි. ඉතින් මේ ගැන ඉදිරියේදී දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරනවා ඇයි එහෙම අපහසු වෙන්නේ කියලාත් එතකොට තවත් තේරෙයි. ඉතින් ඒ නිසාම මේ සිත් විශේෂ සිත් කොටසක්. ඉතින් මේ පොදු ජනයාට සාමාන්‍යයෙන් ඇති වෙන්නේ කාමසිත පමණයි. ඒ කියන්නේ අපි මේ වෙනකොට සාකච්ඡා කරපු මේ කාමාවචර සිත් 54 මේ ක්‍රියාසිත ටික අයින් කරලා අයින් කරපුවාම ඉතුරු සිත් පමණයි මේ පොදු ජනයාට සාමාන්‍ය පුද්ගලයන්ට මේ දිනදා ජීවිතයේදී ඇති වෙන්නේ. ඉතින් ඒ වයින් මේ අපි කලින් කතා කරපු මේ ක්‍රියාසිත ඒ කියන්නේ රහතුන් වහන්සේලාට ඇති වෙන හසුතුප්පාදේ සහ මහා ක්‍රියාසිත 8 මේ සාමාන්‍ය පොදු ජනයාට ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ සිත්වලට වඩා මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් ගොඩාක් වෙනස්. ඒ වගේම ඒවා ගොඩක් උසස්. ඒ වගේම ඒවා ඊටාම බලවත්.
ඉතින් මේ බලවත් නිසාම මේ සිත් වලින් සාමාන්‍ය මේ අපිට ගෝචර නොවන දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට කිව්වත් පිළි නොගන්නා තරමට අපෙන් මේ සිත් ඈතයි. ඒ ඈත නිසාම මේ සාමාන්‍ය පුද්ගලයෙකුට සමහර වෙලාවට බොහෝ පුද්ගලයෝ මේ 이르දි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් කිව්වහම පිළි නොගන්න තත්වයක් විශේෂයෙන්ම අබෞද්ධ පුද්ගලයෝ තුල තියෙන්න පුළුවන්. තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ 이르දි ප්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් වෙන්නේ මේ දියුණු කරපු රූපාවචර සිත්වල බලයෙන් තමයි. ඉතින් අපි ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරනවා. ඉතින් දැන් ඒක තමයි විශේෂ කාරණේ. ඉතින් නැවතත් ආයමත් මතක් කරනවා නම් මේ සිත් සියල්ලටම මේ රූපාවචර සිත් 15ටයි අරූපාවචර සිත් 12ටයි ලෝකෝත්තර සිත් වලටයි ධාන සිත් කියලා කියනවා. එතකොට දැන් අපිට ඊළඟට තේරුම් ගත යුතු කාරණේ තමයි මොකද්ද මේ ධානය කියන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මොකද්ද මේ ධාන සිත්. එහෙම නැත්නම් මේ ධාන කියන එකකින් ඒ වචනයෙන් මොකද්ද මේ විස්තර වෙන්නේ කියලා. ඉතින් මේ ධාන කියලා කියන්නේ මේ චෛතසික ධර්ම සමූහයකට. දැන් අපි මේ වෙනකොට තාම චෛතසික ධර්ම ගැන සාකච්ඡා කරලා නැහැ. ඉතින් මේක මේ යම්කිසි පෙළගැස්මක් අනුව උගන්වන්න ගියාම චෛතසික ධර්ම නිවැරදිව දන්නේ නැතුව සිත් ගැන ඉගෙන ගන්නත් බෑ. සිත් ගැන නිවැරදිව දන්නේ නැතුව චෛතසික ගැනත් ਸਰව සම්පූර්ණ වශයෙන් ඉගෙන ගන්න බෑ. ඉතින් ඒ කෙසේ වෙතත් මොකක් හරි මාතෘකාවකින් පටන් අරන් ඒක විස්තර කරලා ඊට පස්සේ ඊළඟ මාතෘකාවට යා යුතු නිසා තාම චෛතසික ධර්ම ඉගෙනගෙන නැති වුණත් ඉතින් මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් ඒ අවශ්‍ය චෛතසික ධර්ම පමණක් ඉගෙනගෙන හරි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ සියල්ලම හොඳට අවබෝධ වෙන්නේ චෛතසික ධර්මත් ඉගෙන ගත්තට පස්සේ තමයි. කෙසේ වෙතත් ඉතින් අපි දන්නවා චෛතසික ධර්ම කියන්නේ මොනවද කියලා මේ වෙනකොට ධර්මතා වශයෙන් දැන් අපි පරමාර්ථ ධර්ම 4ක් ගැන කතා කරනවා. මොකද්ද? චිත්තය, චෛතසිකය, රූපේ සහ නිර්වාණය කියලා. එතකොට දැන් රූපේ ගැන අපි සාකච්ඡාව අවසන් කරලා ඉවරයි. සියල්ලම නෙමේ බොහෝ දුරට සාකච්ඡා කරලා අවසන්. තවත් කුඩා කොටස් කිහිපයක් තියෙනවා. ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ සිතත් අධ්‍යයනය කරාට පස්සේ. ඉතින් ඊට පස්සේ තමයි මේ චිත්තය කියලා කියන්නේත් අපි විස්තර කරා එක ධර්මතාවක්. ඒ ධර්මතාවය මොකක්ද ඒ ධර්මතාවයේ රස ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලාත් අපි කතා කරා. එතකොට මේ චිත්තය කියන්නේ ආරම්මනේ ග්‍රහණ කෘත්‍යම තමයි චිත්තය කියලා කියන්නේ. එතකොට ඒක ධර්මතාවයක් වශයෙන් තනියම තියෙන්නේ නැහැ. ඒ ධර්මතාවයේ හැම වෙලාවෙම ඉපදෙන්නේ මේ චෛතසික කියන තවත් ධර්මතා සමූහයක් එකට එකතු වෙලා තමයි. එතකොට මේ චිත්තය කියන පරමාර්ථ ධර්මයක් චෛතසික ධර්ම වලින් කිහිපයක් ඒ අදාළ විදිහට එකතු වෙලා හැදෙන ඒ පරමාර්ථ ධර්ම පිණ්ඩයට කියලා කියන්නේ චිත්තය කියලාම තමයි. එතකොට මේවා ගැන අපි සාකච්ඡා කරා. එතකොට මේ පරමාර්ථ චිත්තයත් පරමාර්ථ චෛතසික ධර්මත් එකතු වෙලා හැදෙන ඒ ධර්මතාවයට කියන්නේ චිත්තය. ඒ චිත්තය ගැන තමයි අපි මේ සිත් 121ක් ගැන යටතේ මේ දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මේ චෛතසික කියලා කියන්නේ මේ සිතත් සමගම ඉපදෙන තවත් විශේෂ අරූපී ධර්මතාවයක්. එතකොට මේ චෛතසික ධර්ම සමූහයකට තමයි මේ ධාන කියලා කියන්නේ. එතකොට මේ ධාන සිත්වල මේ මෙතන ඉඳන් සාකච්ඡා කරන විශේෂ චෛතසික ධර්ම සමූහයක් තියෙනවා. එතකොට ඒ චෛතසික ධර්ම මොනවද කියලා අපි මෙතනදී සාකච්ඡා කරමු. ඉතින් මේ ධාන යටතේ විශේෂයෙන්ම මේ ධානයේ ප්‍රධාන ධානයන්ගේ වන්නේ ඒකාග්‍රතාවයේ හෙවත් සමාධියයි. එතකොට පින්වත්නි මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. එතකොට මොකද්ද මේ ඒකාග්‍රතාවය කියන්නේ කියලා අපි
ඊළඟ කොටසදී සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න ඒකාග්‍රතාවය කියලා කියන්නේ අරමුණේ නොසැලී සිටින ස්වභාවය. ඒ කියන්නේ අපි සිතින් මොකක් හරි අරමුණක් ගන්නකොට ඒ අරමුණේ නොසැලී සිටින ස්වභාවය තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඉතින් දැන් මේ ධානයේ තියෙන විශේෂත්වය තමයි ඒ ධානයේදී මේ ඒකාග්‍රතාවය ඊ타ත්ම බලවත්. ඒ බලවත් ඒකාග්‍රතාවයට හෙවත් ඒකට කියනවා සමාධිය කියලා. ඇත්තටම මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයටම වචනයක් තමයි සමාධියත්. ඉතින් මේ විශේෂයෙන්ම මේ සමාධිය කියලා කියන්නේ බලවත් වූ ඒකාග්‍රතාවයට. එහෙම නැතත් සමාධිය කියන වචනේ ඒකාග්‍රතාවයටත් භාවිතා කරනවා. ඉතින් මේ ධානයේ ප්‍රධානම චෛතසිකය තමයි ඒකාග්‍රතාවය. ඉතින් මේ ඒකාග්‍රතාවයට උපකාර වෙන තවත් ධර්මතා පහක් තියෙනවා. ඒ ධර්මතා පහත් චෛතසිකම තමයි. ඉතින් මොනවාද ඒ ධර්මතා පහ? ඉතින් මේ විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය සහ උපේක්ෂාව කියලා තවත් චෛතසික පහක් තියෙනවා. මේ චෛතසික පහත් මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයටම උපකාර වෙනවා. එතකොට මේ චෛතසික 6ට තමයි විශේෂයෙන්ම මේ ධාන කියලා වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි බලමු මේ එක එක චෛතසිකය සාරාංශ වශයෙන් දැනට ඉගෙන ගමු මොකක්ද කියලා. පළවෙනි එක තමයි මේ විතර්කය කියන්නේ. විතර්කය කියලා කියන්නේ දැන් අපි මෙතනදී මේ ධාන සිත සම්බන්ධ කරලා පමණයි කතා කරන්නේ මේ එක එක චෛතසිකයක් ගැන. පස්සේ අපි මේ චෛතසික ගැන විස්තර විභාග ඇතුව පස්සේ සාකච්ඡා කරද්දී විශේෂයෙන් මේ උදාහරණ ඇතුව සහ ධර්මයේ තියෙන විදිහට විස්තර වශයෙන් සාකච්ඡා කරමු. ඉතින් මේ විතර්කය කියලා කියන්නේ දැන් අපි කිව්වා මේ මොකක් හරි අරමුණක ඒකාග්‍රතාවය එහෙම නැත්නම් ඒ අරමුණේම සිත පිහිටන ස්වභාවය තමයි මේ සමාධිය කියලා කියන්නේ. එතකොට මොකක් හරි අරමුණක් මේ ධාන සිතින් ගද්දී ඒ ධාන සිතින් ගන්නා අරමුණ පසුබසින්නට හැකිලෙන්නට නොදී ඒ අරමුණට නැවත නැවත නංවන ස්වභාවය තමයි මේ විතර්කය කියලා කියන්නේ. ඒක තමයි විතර්කයේ විස්තර කිරීම. ඊට පස්සේ විචාරය කියලා කියන්නේ මේ ධාන සිතින් ගන්නා අරමුණ පිරිමදින ස්වභාවය. එතකොට මේ චෛතසික දෙක අපිට ඇත්තටම හැම සිතකම අපි මේ කලින් කතා කරපු සියලුම කාමාවචර සිත්වල තියෙනවා. සියලුම සිත්වල තියෙනවා විතක්ක විචාර කියන චෛතසික දෙක. ඉතින් ඒ වුණාට මේක හරි අමාරුයි තේරුම් ගන්න. ඉතින් ඒ ගැන පොඩි උදාහරණයක් මේ ධර්මයේ කියන ආකාරයට කියනවා නම් දැන් අපි ගාන්ටාරයකට ගහපුවාම ඒ ගාන්ටාරේ මුලදී හඬක් නැගෙනවා. ඊට පස්සේ ඒ හඬට පස්සේ ගැහුවට පස්සේ ආයමත් ඒ හඬ නැවත නැවත දෝංකාර දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ඒක දැන් ඒ වගේ කියලා තේරුම් ගන්න කියනවා මේ ගහන පාර වගේ විතක්කයත් ඊට පස්සේ නැවත නැවත හඬ නැගෙන ආකාරය වගේ ਵਿਚාරයක් කියලා තේරුම් ගන්න කියලා උදාහරණයක් තියෙනවා. ඉතින් ඒ වගේ තවත් උදාහරණ තියෙනවා. ඉතින් ඒ ගැන පස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. දැනට මේ විතක්කේ ਵਿਚාරය ගැන පමණක් වචන වශයෙන්වත් මතක තියාගන්න උත්සාහ කරන්න. විතක්කේ කියලා කියන්නේ සමාධි සිතේට පසුබසින්නට හැකිලෙන්නට නොදී සිත නැවත නැවත අරමුණට යවන ස්වභාවය. විචාරය කියලා කියන්නේ ඒ අරමුණ පිරිමදින ස්වභාවය. එතකොට මේ අරමුණ කියලා කියන්නේ මේ ධාන සිතින් ගන්නා අරමුණ.
ඉතින් ඊට පස්සේ තියෙන චෛතසික අපිට බොහොම හුරු පුරුදු චෛතසික තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ සිත ප්‍රබෝධමත් කරන ස්වභාවය. ඉතින් ප්‍රීතිය කියන දේ අපි හැමෝටම බොහොම හුරු පුරුදු චෛතසිකයක්. අපි දන්නවා දැන් සෝමනස්ස සහගත අවස්ථාවකදී මේ ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් කරන්නේ සිත ප්‍රබෝධමත් කරනවා. ඊට පස්සේ මේ සුඛය කියලා කියන්නේ මේ ඇත්තටම මේ එක්තරා චෛතසිකයක් තියෙනවා මේ වේදනා චෛතසිකය කියලා. එතකොට මේ වේදනාව කියලා කියන්නේ අරමුණේ මේ රස විඳින ස්වභාවය. එතකොට මොකද්ද මේ රස විඳින ස්වභාවය කියලා කියන්නේ? දැන් සමහර අරමුණු තියෙනවා ඒ අරමුණේ මේ හොඳ බව රස විඳිනවා. සමහර අවස්ථාවල ඒ අරමුණේ මේ නොහොඳ බව එහෙම නැත්නම් ඒ අරමුණේ නීරස බව රස විඳිනවා. සමහර අවස්ථාවලදී එහෙම නැතුව අරමුණේ හොඳ හෝ නරක බවක් නැතුව උපේක්ෂා බව රස විඳිනවා. එතකොට මේ අරමුණේ හොඳ බව හෝ නරක බව හෝ මධ්‍යස්ථ බව රස විඳින ස්වභාවය තමයි වේදනා චෛතසිකය කියලා කියන්නේ. ඉතින් මෙතනදී මේ සුඛය කියලා කියන්නේ හැම වෙලාවෙදිම මේ ධානයේදී ඇති වෙන්නේ ආරම්මණයේ හොඳ බව රස විඳීමක් පමණයි. ඒක නිසා ඒකට මේ සුඛය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේක චෛතසිකයක් වශයෙන් ගන්නවා නම් මේක මේ සෝමනස්ස වේදනා චෛතසිකයම තමයි. ආරම්මණයේ හොඳ බව ඌ රසය විඳිනවා. ඒකෙන් ඇත්තටම වෙන්නේ මේ ආස්වාදයේ හෙවත් පහසුව ඇති කරනවා හිතට. ඊට අමතරව මේ අවසාන වශයෙන් මේ උපේක්ෂාව කියලා ආයමත් තියෙනවා එක්තරා ධර්මතාවයක්. ඒ උපේක්ෂාව කියලා කියන්නේ චෛතසික හැටියට කියනවා නම් වේදනා චෛතසිකයම තමයි. ඒ වුණාට ඒ අවස්ථාවේදී මේ උපේක්ෂා වේදනා චෛතසිකය ඇති වෙනවා. එතකොට අරමුණේ මධ්‍යස්ථ බව තමයි ඒ ආරම්මණයේ ඒ අවස්ථාවේදී ආරම්මණයේ මධ්‍යස්ථ බව තමයි රස විඳීම ඇති වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ ඉස්සෙල්ලාම මේ ගැන කියද්දි පොඩ්ඩක් අවබෝධ කරගන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා මේ දැනට අපි අධෛර්යමත් නොවි මේ ධර්මතා මේ ආකාරයට තියෙනවා. එතකොට මේ ධර්මතා වලට තමයි මේ ධානය කියලා කියන්නේ කියන දේ ගැන පමණක් දැනට අවබෝධ වුණා නම් ඇති. අපි ඊටාම දීර්ඝ ලෙස මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ප්‍රීති ඊට පස්සේ මේ සුඛ උපේක්ෂාව කියන්නේ වේදනා චෛතසිකයම තමයි. මේ චෛතසික ගැන අධ්‍යයනය කරපුවාම තමයි මේවා ගැන සියල්ලෙන් සියල්ල අවබෝධ වෙන්නේ. දැනට මතක තියාගන්න කාරණාවක් වශයෙන් ධානය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයට බලවත් වූ ඒකාග්‍රතාවයට ඒකට උපකාර වෙන ධර්ම පහක් තියෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ උපේක්ෂා කියලා. එතකොට දැන් මේ ධාන මේ චෛතසික යෙදීම අනුව ධාන පහක් තියෙනවා. ඒක තමයි මෙතනදී අපි විශේෂයෙන්ම දැනගත යුතු කාරණයක් වන්නේ. දැන් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මේ රූපාවචර සිත් මොනවද, අරූපාවචර සිත් මොනවද, ඊට පස්සේ ලෝකෝත්තර සිත් මොනවද කියලා. එතකොට මේ රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් ගැන කතා කරද්දී මේ ධාන ගැනත් අපි දැන් මුලදීම කතා කරන්නේ මේවා මේ ධාන සිත් කියලා. එතකොට මේ ධානත් මේ චෛතසික යෙදීම අනුව පහක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මේ දැනට මේ වගුවේ මෙන්න මේ කොටසෙන් ගැන පමණක් අවධානය යොමු කරන්න. මේ සූත්‍ර ක්‍රමය කියන දේ අමතක කරලා දාන්න. මේ අභිධර්ම ක්‍රමය කියන කොටස ගැන පමණක් අවධානය යොමු කරන්න. එතකොට පින්වත්නි දැන් කවුරු හරි කෙනෙක් භාවනාව කරගෙන ගිහිල්ලා භාවනාව කරලා ඒ අවශ්‍ය පරිදි ඒ අවශ්‍ය ආරම්මණය
අරමුණගෙන දැන් අපි මෙතනදී මේ දන්නවා භාවනාවට සාමාන්‍ය මේ බෞද්ධ අපි හැමෝම දන්නවා ආරම්මණය කියන්නේ විශේෂයෙන්ම දැන් ආනාපාන සති භාවනාව කරනවා නම් හුස්ම රැල්ල. ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනවා නම් ඒ මෛත්‍රිය මේ ධාන වඩද්දී මෛත්‍රිය පතුරවන එක් සත්වයක් ඉන්නවා ඒ සත්වයා. ඊට අමතරව වෙන වෙන කසින භාවනා ඔය ආදි වශයෙන් තියෙනවා. ඉතින් ඒ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් ඒ මොකක් හෝ ආරම්මණයක් අරමුණු කරලා නිසි ආචාර්ය වහන්සේලාගේ උපදෙස් ඇතුව ඒ භාවනාව කරගෙන යද්දී මේ පළමුවෙන්ම ධානසිතක් උපදිනවා. ඉතින් මේ ධානසිත උපදින්නේ කොහොමද කියන දේ දීර්ඝ ලෙස අපි සාකච්ඡා කරනවා. දැනට මතක තියාගන්න මේ පළමුවෙන්ම ධානසිතක් උපදිද්දී ඒ ඉපදෙන ධානසිත ප්‍රථම ධාන චිත්තයයි. ප්‍රථම ධානසිත තමයි ඉස්සෙල්ලාම ඉපදෙන්නේ. එතකොට මේ ප්‍රථම ධානසිතේ තියෙනවා මේ අපි කලින් කතා කරපු චෛතසික මේ කියන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට ප්‍රථම ධානසිත කියලා සිතේ තියෙනවා විතක්කේ කියන චෛතසිකය, විචාරය කියන චෛතසිකයේ තියෙනවා, ප්‍රීතිය කියන චෛතසිකයේ තියෙනවා, සුඛය කියන චෛතසිකයේ තියෙනවා, ඊට පස්සේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ තියෙනවා. එතකොට අපි කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානසිත ඉපදුනා කියලා. ඊට අමතරව දැන් මේ යෝගාවචරය එහෙම නැත්නම් මේ භාවනාව කරන පුද්ගලයා තවදුරටත් මේ භාවනාව කරගෙන යනවා නම් ඊට පස්සේ ඔහුට පුළුවන් මේ ප්‍රථම ධානයේ අභිබවා දෙවනි ධානය එහෙම නැත්නම් ද්විතීක ධානය උපදවන්න. එතකොට පින්වත් මේ ද්විතීක ධානයේ තියෙන විශේෂත්වය තමයි ඒ සිතේ විතර්කය කියන චෛතසිකේ නැහැ. මේක මෙහෙම වන්නේ ප්‍රගුණභාවය නිසා. ධානයේ ප්‍රගුණ කරගෙන යද්දී මේ දැන් අපි දන්නවනේ විතර්කය කියන චෛතසිකය මෙතනදී කතා කරේ මේ සමාධි චිත්තයට පසුබසින්නට හැකිලෙන්න නොදී යෝගාවචරයාගේ සිත නැවත නැත අරමුණට යොමු කරනවා. ඒ කියන්නේ මෙතන අරමුණ කියලා කියන්නේ දැන් අපි හුස්ම රැල්ල අරමුණු කරලා ආනාපාන සති භාවනාව කරනවා නම් හුස්ම රැල්ල තමයි අරමුණ. එතකොට ඒ අරමුණට යොමු කරන ස්වභාවය තමයි විතර්කය කියලා කියන්නේ. එතකොට ප්‍රගුණභාවය නිසා මේ විතර්කේ නැතුව විචාරයේ පමණක් සහිතව විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවනි ධානය උපදිනවා. ඒක තමයි එතකොට මේ ප්‍රථම ධානයට වඩා ද්විතීක ධානය උසස්. එතකොට දැන් දෙවනි ධානයේ තියෙන්නේ අර විතර්කය නෑ, විචාරයේ විතරයි තියෙන්නේ. ප්‍රීතිය සුඛය කොහොමද තියෙනවා, ඒකාග්‍රතාවය අනිවාර්යෙන් තියෙනවා. ඒක තමයි ප්‍රධාන ධානාංගය. එතකොට ඒ අනුව මේ ද්විතීක ධානය උපදිනවා. ඊට පස්සේ තෘතීක ධානය කියලා කියන්නේ මේ භාවනාව තවදුරටත් ප්‍රගුණ කරගෙන යද්දී විතර්කයේ ਵਿਚාරයේ දෙකම නැතුව ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවයේ සහිත තෘතීක ධානය උපදිනවා. එතකොට ඒ ආකාරයට තමයි තෘතීක ධානය උපදින්නේ. එතකොට ඒකත් අර ප්‍රගුණභාවය නිසාම දැන් විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. ඊට අමතරව දැන් ප්‍රීතිය සුඛය සහ ඒකාග්‍රතාවය පමණයි තියෙන්නේ. දැන් මෙතනදී පොඩ්ඩක් මේ අපිට තේරෙන ආකාරයට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් දැන් අපි හිතන්නකෝ අපි දැන් පොඩි ළමෙක් ඇවිදින්න යනවා කියලා. පොඩි ළමෙක් ඇවිදින්න යද්දී අපි දන්නවා පොඩි ළමයා බොහොම අමාරුවෙන් තමයි ඉස්සෙල්ලා මේ දන ගහගෙන ඉස්සෙල්ලා දන ගහන්න උත්සාහ කරනවා. එතකොට දන ගහපුවාම දන ගහන්නත් බෑ, ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ කාලයක් ගියාම මේ පොඩි ළමයාට පොඩි දරුවට පුළුවන් වෙනවා දන ගහගෙන යන්න. ඊට පස්සේ තවත් උත්සාහ කරපුවාම මේ දරුවා මේ කුඩා දරුවා මේ කකුල් දෙකින් හිටගන්න පුරුදු වෙනවා. එතකොට හිටගන්න පුරුදු වෙලා
එතකොටත් පියවරක් දෙකක් තිබ්බහම ආයමත් ඇදගෙන වැටෙනවා. ආයමත් දන ගහගෙන ගිහිල්ලා ආයමත් පොඩ්ඩක් හිටගෙන පියවරක් දෙකක් තියලා ආයමත් පොඩ්ඩක් ඇවිදලා දන ගහන්න පුරුදු වෙනවා. ඇවිදින්න පුරුදු වෙනවා. එතකොට ඔය ආකාරයට මේ දැන් ඒ ආකාරයට ගියාම ඔන්න වසරක් දෙකක් ගියාම මේ දරුවට සාමාන්‍යයෙන් හොඳට ඇවිද ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට මේ මොකක් හරි හදිස්සියේ ඒ ඇවිදගෙන යන පාරේ මොකක් හරි තිබුණොත් ඒකේ හැප්පිලා ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් මිදුලක ඇවිදගෙන යනවා මිදුලේ මොකක් හරි බාධකයක් තියෙනවා නම් ගලක් තියෙනවා නම් කොටයක් තියෙනවා නම් ඕකේ පැටලිලා ඇදගෙන වැටෙනවා. එතකොට තවත් කාලයක් ගියාම ඒ වගේ දෙයක් මග ඇරලත් ඇවිදගෙන යන්න මේ දරුවට පුළුවන් වෙනවා. පසු කාලයට ගියාම පින්වත්නි දැන් කොච්චර අපිට ඇවිදින්න පුළුවන්ද කියනවා නම් අපි තවත් පුද්ගලෙක් එක්ක කතා කරත් ඇවිදිනවා. දැන් අපි තවත් පුද්ගලෙක් එක්ක කතා කර ඇවිද්දත් ඒ ඇවිදින අතරේදී මාර්ගයේ මොකක් හරි බාධකයක් තියෙනවා නම් ඒක මග ඇරලත් කතා කර ඇවිදිනවා. එතකොට දැන් බලන්න එතනදී අපිට මේ ඇවිදීම කියන දේ කොච්චර හුරු වෙලාද කියලා. ඉතින් ඒ ආකාරයටම තමයි මේ භාවනාව කියන එකත් මේ මුලදී හරි අමාරුයි මේ විතක්කය විචාරය කියන දෙක හරි අමාරුවෙන් තමයි මේක 100%ක් ගලපන්න හදන්න එපා. මොකද මේ අපි ඇවිදිද්දිත් විතක්කේ ਵਿਚාරය අනිවාර්යෙන් තියෙනවා. මේ විතක්කේ ਵਿਚාරය ගැන නෙමෙයි කියන්නේ මේ උදාහරණයේ අවබෝධය සම්බන්ධයෙන් කියන්නේ. එතකොට අර ඇවිදිද්දි මුලදී අමාරු වෙලා පස්සේ පුහුණු වෙද්දි ඊටාම හිතන්නේවත් නැතුව මේ මාර්ගයේ තියෙන බාධකයේ මග ඇරලා ඇවිදින්න පුළුවන් වෙනවා වගේ මේ භාවනා කරද්දිත් මේ මුලදී විතක්කේ ਵਿਚාරේ තිබුණට භාවනා කිරීමේ ප්‍රගුණ බව නිසා පසු කාලයේ වෙද්දි මේ විතක්කේ ਵਿਚාරේ නැතුව ඊටාම් ප්‍රගුණ බවට පත් වෙලා මේ ත්‍රිතීක දාණයට එද්දී මේ විතක්කේ ਵਿਚාරේ සම්පූර්ණයෙන් නැහැ. ඒ කියන්නේ මේ අරමුණට විශේෂයෙන් නංවන බවක් හෝ අරමුණ පිරිමැද ඉන්න බවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙකම අභිබවා ත්‍රිතීක දාණයේදී ප්‍රීතිය සුඛය සහ ඒකාග්‍රතාවය පමණයි තියෙන්නේ. ඉතින් පින්නත් මේ ආකාරයට දැන් මේ ත්‍රිතීක ඥානයට පැමුණුනහම යෝගාවචරය යම් කලක සිතනවා මේ ප්‍රීතිය කියන දේ මේ කාමයට බරයි. මොකද අපි හොඳටම දන්න මේ ප්‍රීතිය කියන දේ ප්‍රීතිය කියන දේෙන් කරන්නේ සිත ප්‍රබෝධමත් කරනවා. එතකොට මේ සිත ප්‍රබෝධමත් කරද්දී ඒක මේ කාමයේ පැත්තට තමයි බර කියලා. එතකොට මේ ප්‍රීතියත් නැතුව තියෙන ස්වභාවය මීටත් වඩා ප්‍රණීතයි කියලා හිතලා ප්‍රීතිය නැති කිරීමේ අදහසින් තවදුරටත් භාවනා කරගෙන යද්දී එක්තරා අවස්ථාවකදී ඔහු මේ ප්‍රීතියත් අභිබවලා චතුර්ථ ධානයට එළඹෙනවා. ඒ අවස්ථාවේදී තියෙන්නේ සුඛය සහ ඒකාග්‍රතාවය පමණයි. එතකොට ඒ වෙනකොට ප්‍රීතියත් අභිබවලා ගිහිල්ලා තියෙන්නේ. මොකද පින්වත්නි දැන් මේ අවස්ථා අපිට තේරෙන්නේ නැහැ. මොකද මේ ප්‍රීතියත් අභිබවා ගියාම ඒක ඊටත් වඩා විශිෂ්ට බවක් කියන දේ තේරෙන්නේ ඒ තැනට ගිය පුද්ගලයෙකුට පමණයි. ඒක තමයි ධර්මයේ විස්තර කිරීම. ඉතින් මේක කොච්චර දුරට යන්න පුළුවන්ද කියනවා නම් අවසාන වශයෙන් මේ චතුර්ථ ධානයත් තවත් රළුයි කියලා හිතෙන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ මේ සෝමනස්ස වේදනාවටත් වඩා උපේක්ෂා වේදනාව හොඳයි කාන්තයි කියලා හැඟෙන අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවේදී මේ සියලුම ධානයන් වලට වඩා විශිෂ්ට වූ පංචම ධානය ලැබෙනවා. එතකොට මේ පංචම ධානයේදී මේ සුඛයත් අභිබවලා උපේක්ෂා සහගත වේදනාව සහ ඒකාග්‍රතාවයේ සහිත පංචම ධානයට එළඹෙනවා. එතකොට මේ ආකාරයට තමයි මේ භාවනාව කරගෙන යද්දී කවුරු හරි යෝගාවචර වහන්සේ නමක් භාවනා කරනවා නම් අනුපිළිවෙල වශයෙන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයට එළඹෙනවා. ඊට පස්සේ ඒක ඊටාම දීර්ඝ කාලයක් පුහුණු කරලා භාවනා කරලා ඊට පස්සේ ද්විතීක ධානයට එළඹෙනවා. එතකොට ඒකේ තියෙන විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයේ පමණයි. ඊට පස්සේ
තෘතීක ධානයට එළඹෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීක ධානය. ඊට පස්සේ චතුර්ථ ධානය සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය. ඊට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානය. ඉතින් පින්වත්නි මේක මේ බොහොම ඉක්මනට අපි විස්තර කරාට මේක මෙතනට එන්න හරිම අපහසුයි. දැන් උදාහරණයක් හැටියට මේ විශේෂයෙන්ම කියනවා මේ ප්‍රථම ධානය ලබා ගැනීම තමයි ඉතාම අපහසු කාරණය. මොකද මේ ප්‍රථම ධානයට යන්නේ මේ කාම ලෝකයේ ඉන්න සාමාන්‍ය ඉදිනදා ජීවිතයේ ඉන්න කෙනෙක් ඉතාම අමාරුවෙන් තමයි ප්‍රථම ධානය ලබා ගන්න වෙන්නේ. ඒක සමහර විට ඉතාම අපහසුවෙන් භාවනා කරලා මාස ගාණක් එහෙම නැත්නම් අවුරුද්දක් අවුරුදු එකහමාරක් පමණ කාලයක් පුහුණු වීමකින් පසුව තමයි මේ ප්‍රථම ධානයට නිසි ආචාර්ය එහෙම නැත්නම් ඒ ගුරු උපදෙස් ඇතුව භාවනා කිරීමෙන් විතරයි මේ ධානය ලබන්න පුළුවන් වෙන්නේ කියලා ධර්මයේ තියෙනවා. විශේෂයෙන්ම කියලා තියෙනවා මේ නියම ගුරු ඇසුරක මේ භාවනා කරන්න ඕන. එහෙම නැත්නම් මේ ධාන ලබා ගැනීම ඊතරම් පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් දැන් අපි හිතනවා මේ විදිහට තමයි මේ ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය සහ චතුර්ථ ධානය සහ පංචම ධානය විස්තර කෙරෙන්නේ. දැන් පින්වත්නි අපි මේ වෙනකොට මේ විස්තර කරපු මේ ධාන පහට කියනවා අභිධර්ම ක්‍රමයේ හැටියට විස්තර කරා කියලා. එතකොට මේ අභිධර්ම ක්‍රමයේ හැටියට ධාන පහක් තියෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීක ධානය, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීක ධානය, සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය සහ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානය. දැන් විශේෂ සිද්ධියක් තියෙනවා මේ භාවනා කරගෙන යද්දී සමහර පුද්ගලයෝ ඉන්නවා ප්‍රඥාවෙන් ඉහළයි. සමහර පුද්ගලයෝ ඉන්නවා ඊතරම්ම ප්‍රඥාවෙන් ඉහළ නැහැ. දැන් කොහොමත් මේ ධානය ලබා ගන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕන. අපි මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ දැන්. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය අතරත් සමහර පුද්ගලයෝ ප්‍රඥාවෙන් ඉහළ නිසා මේ පුද්ගලයෝ මේ ප්‍රථම ධානයේ භාවනා කර ඉඳලා විතක්ක විචාර දෙකම එකපාර අභිබවලා මේ තෘතීක ධානය කියන එක ලබන්න සමත් වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයන්ගේ පළවෙනි අවස්ථාව තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. ඊට පස්සේ දැන් මේ විතක්කයයි විචාරයයි රළුයි කියලා අදහස් කරන මේ ප්‍රඥාවන්ත යෝගාවචරයා ඊට පස්සේ භාවනා කරද්දී මේ පුද්ගලයාගේ මේ ප්‍රඥාවේ ස්වභාවය නිසා මේ විතක්කයයි විචාරයයි දෙකම එකපාර අභිබවනවා. දෙකම එකපාර අභිබවලා මේ තෘතීක ධානය කියපු මෙන්න මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත කියන මේ තැනට එකපාරම ඒ හිතපත් වෙනවා. එතකොට ඒ හිතේ මේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත කියන මේ ද්විතීක ධානය කියන දේ ඉපදෙන්නේ නැහැ. ඒක අභිබවලා මේ තෘතීක ධානයට පත් වෙනවා. ඒක මේ ප්‍රඥාවන්ත පුද්ගලයාගේ භාවනා කරන පිළිවෙල, භාවනාව උපදින පිළිවෙල. ප්‍රථම ධානයේ තිබිලා තෘතීක ධානය, චතුර්ථ ධානය, පංචම ධානය කියලා ඒ සිත් පිළිවෙලින් ඒ භාවනා කරගෙන යද්දී ඉහළට ධාන මට්ටමට ඇති වෙනවා. නමුත් මන්ද ප්‍රඥාට මේ විතක්ක විචාර දෙකම එකපාර අභිබවන්න බෑ. එතකොට ඔහු භාවනා කරන්නේ ඔහු මේ ප්‍රථම ධානයේ භාවනා කරලා ඊට පස්සේ ඊළඟ පියවර වශයෙන් යන්නේ මේ ද්විතීක ධානයට. එතකොට ඔහුට පහළ වෙනවා මේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත කියන ද්විතීක ධානය. ඊට පස්සේ තමයි තෘතීක ධානය, චතුර්ථ ධානය, පංචම ධානය ආදී වශයෙන් යන්නේ. එතකොට ඒක මේ ප්‍රඥාව අනුව තමයි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ධර්මයේදී මේ අභිධර්ම ක්‍රමයේදී මේ ධාන පහක් තියෙනවා. ඒ වුණාට මේ බුදුදහමේදී මේ සූත්‍ර ක්‍රමයේ යටතේදී ධාන හතරක් ගැන තමයි කියවෙන්නේ.
ඒ කියවෙන්නේ මේ ආකාරයට කියන දේ ධර්මයේ ඊටාම පැහැදිලිව තියෙනවා. මොකද්ද මේ සූත්‍ර ක්‍රමයේදී මේ අභිධර්ම ක්‍රමයේ කියන ප්‍රථම ධානය සහ ද්විතීයික ධානය ගැනෙන්නේ ප්‍රථම ධානය කියන කොටසට තමයි. එතකොට මේ ප්‍රථම ධානය කියලා සූත්‍ර ක්‍රමයේදී කියනවා නම් එක්කෝ මේ ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍ර සහිත ධානයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සූත්‍ර ක්‍රමයේ කියන ප්‍රථම ධානයේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත ධානය වෙන්නත් පුළුවන්. එතකොට එහෙම කියවුනහම මේ සූත්‍ර ක්‍රමයේ කියන ද්විතීයික ධානය කියන්නේ අභිධර්ම ක්‍රමයේදී නම් කියන තෘතීයික ධානයයි. ඒ කියන්නේ සූත්‍ර ක්‍රමයේදී ද්විතීයික ධානයට තියෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පමණයි. එතකොට සූත්‍ර ක්‍රමයේ තෘතීයික ධානය කියලා කියන්නේ අභිධර්ම ක්‍රමයේදී චතුර්ථ ධානය. එතකොට ඒ කියන්නේ සුඛ ඒකාග්‍රතාව පමණයි. සූත්‍ර ක්‍රමයේදී චතුර්ථ ධානය කියලා කියන්නේ අභිධර්ම ක්‍රමයේදී නම් පංචම ධානය. ඒ කියන්නේ ඉහළම ධානය. එතනදී තියෙන්නේ උපේක්ෂාව ඒකාග්‍රතාවයේ පමණයි. ඉතින් ඒකින්ද කොයි අවස්ථාවකවත් ඉදිරියේදී මේ වචන අහද්දී පැටලෙන්න එපා. සමහර වෙලාවට මේ සූත්‍ර ගැන කතා කරද්දී මේ රූපාවචර ධාන 4ක් තියෙනවා කියන වචනේ කියවෙනවා. බොහෝ වෙලාවට අහන්න ලැබෙවි. ඒ කියන්නේ මේ සූත්‍ර ක්‍රමයට තමයි. එතකොට අභිධර්ම ක්‍රමයේදී මේ පහක් තියෙනවා. ඒකට විශේෂයෙන් හේතුව තමයි මේ අභිධර්මය කියලා කියන්නේ මේ කිසිම ඉතිරුවක් නැතුව විශේෂයෙන් විග්‍රහ කරන ධර්මයේ. එතකොට මේ අභිධර්මයේදී ඊටාම විස්තර විභාග සහිතව විස්තර කරනවා. එතකොට අභිධර්මයේදී මේ විතක්ක ਵਿਚාර දෙක වෙන වෙනම ඇති වෙන අවස්ථාව ගැන විස්තර වෙන නිසා ධාන පහක් සාකච්ඡා වෙනවා. එතකොට ඔය විදිහට මේ ධාන කියන දේ තේරුම් ගන්න ඕන. එතකොට ධාන කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම මේ බලවත් වූ ඒකාග්‍රතාවයට තමයි ධානය කියලා කියන්නේ. ඊට අමතරව මේකට උපකාර වෙන ධර්මතා පහක් තියෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ උපේක්ෂාව කියලා. එතකොට මේ චෛතසිකයේ යෙදෙන ආකාරය අනුව අභිධර්ම ක්‍රමයෙන් නම් ධාන පහක් තියෙනවා. සූත්‍ර කමෙන් නම් ධාන 4ක් තියෙනවා. ඉතින් අභිධර්ම අපි මේ අවස්ථාවේදී ඉගෙන ගන්න නිසා හැම වෙලාවෙදීම මේ ධාන 5ක් ගැන අපි මේ හැම තැනකදීම සාකච්ඡා කරනවා කියන දේත් මතක තියාගන්න. ඊට අමතරව සූත්‍ර ක්‍රමයේ යටතේ 4ක් තමයි සාකච්ඡා වෙන්නේ කියන දේත් දැනගන්න. ඉතින් දැන් මෙතනදී මේ ධාන කියලා කියන්නේ විශේෂයෙන් මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය නිසා අපි පොඩ්ඩක් මේ ඒකාග්‍රතාවය කියන දේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ එක්තරා චෛතසිකයක්. ඉතින් මේ චෛතසිකය මේ සියලුම සිත්වල යෙදෙනවා. මේ අපි දැන් කතා කරන මේ ධාන සිත්වල පමණක් නෙමේ. දැන් අපි කලින් කතා කරපු මේ කාමාවචර සිත් 54ත් මේ ඒකාග්‍රතාවය යෙදෙනවාමයි. ඉතින් සියලුම සිත් කියලා කියන්නේ මේ කතා කරන සිත් 89 හෝ 121 සියලුම සිත්වල මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ යෙදෙනවා. ඉතින් මේ චෛතසිකයේ ස්වභාවය මොකක්ද කියලා කියනවා නම් මේ නොසැලෙන පරිදි මේ අරමුණෙහි සිත පිහිටන එකට තමයි මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඉතින් මේ අපි දැන් මොකක් හරි එක දෙයක් සිතින් ගන්නකොට ඒ සිතින් ඒ අරමුණ ගන්න පුළුවන් එක එක ආකාර තියෙනවා. ඉතින් මේ අරමුණ එක එක ආකාරයට ගන්න පුළුවන් වුණාට ඒ අපේ හිතට එකපාරට බෑ ඒ සියලුම ආකාර වලින් ඒ ආරම්මණය ගන්න. සිතට අරමුණක් ගන්න පුළුවන් වෙන්නේ හැම වෙලාවෙදිම එකම එක ආකාරයකට විතරයි. ඉතින් මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයෙන් කරන්නේ ඒ අරමුණක් ගන්න පුළුවන් එක එක ආකාර තියෙද්දි ඒ එක එක ආකාර වලින් එක ආකාරයකට විතරක් සිත පිහිටවන එකට තමයි මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඉතින් එහෙම පිහිටන්නේ නැතුව සිතට අරමුණ ගන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ අරමුණේ එක එක ආකාර තියෙන නිසා
මොකක් හරි එක විදිහකට පිහිටන්න ඕන මේ අරමුණ සිතින් ගන්න. ඉතින් ඒක නිසා මේ ඒකාග්‍රතාවය එහෙම නැත්නම් සමාධිය කියන දේ හැම සිතකටම තියෙන්න ඕන. එහෙම තියෙන්නේ නැති වුණොත් සිතට අරමුණක් ගන්න බෑ. ඉතින් මේ ඒකාග්‍රතාවයටම තමයි සමාධිය කියලා කියන්නේ. ඒ වුණාට මේ සමාධිය කියන වචනය විශේෂයෙන්ම මේ දියුණු ඒකාග්‍රතාවයට තමයි පාවිච්චි වෙන්නේ කියන දේ දැනගන්න. ඉතින් සමහර විට මේක මේ මෙහෙම කිව්වට මේක මේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා අපි මේ පොඩ්ඩක් මේ අපිට පේරෙන විදිහට පොඩි උදාහරණයකින් මේක විස්තර කරන්න උත්සාහ කරන්න. ඉතින් නැවතත් මේක මේ ත්‍රිපිටකයේ උදාහරණයක් නෙවෙයි. දැන් මේක මේ බොහොම සරල වගේ හිතෙයි. ඒ වුණාට මේක මේ ඊට වඩා හරි සියුම් කාරණයක්. දැන් මෙතන මේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේ ඍජු කෝණාශ්‍රය ගැන පොඩ්ඩක් මේ අවධානය යොමු කරන්න. දැන් මේ මෙතන ඉන්න හැම පින්නතුන්ටම මේක දිහා බලන් ඉන්නවා. දැන් මෙතන ඍජු කෝණාශ්‍රය තියෙනවා කියලා පේනවා. පින්වත්නි, එක පොඩි උත්සාහයක් අරගෙන බලන්න මේ ඍජු කෝණාශ්‍රයේ දැන් මෙහෙම පෙවුනට මේකේ දිග ගැන විතරක් තමන්ගේ අවධානය යොමු කරන්න. එතකොට අනිත් ඔක්කොම පේන්නේ නැතුව යනවා. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මෙතන ඉඳන් මෙතනට තියෙන දිග ගැන විතරක් හිතන්න බලන්න. ඒ දිග ගැන හිතපු ගාම අනිත් ඔක්කොම පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ මේ උස ගැන විතරක් හිතන්න පටන් ගත්තොත් අනිත් ඔක්කොම පේන්නේ නැතුව යනවා. ඒ හිතන ඇසිල්ලේදී අනිත් ටික පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ මේකේ වර්ණය ගැන හිතන්න ගත්තොත් මේ වර්ණය ගැන අවධානය යොමු කරන ඇසිල්ලේදී දිගයි උසයි පේන්නේ නැතුව යනවා. ඉතින් ඒක දැන් අපිට මේක සම්පූර්ණ දැන් මේක සියල්ලෙන් සියල්ල නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට මේ දිග ගැන හිතන්න හදපුවාම මේ දිග පේන්නේ එක සිතකිනුත් නෙමෙයි. මේ දිග පේන්නේ ඊටාම විශාල සිත් සංඛ්‍යාවකින්. එතකොට මේ දිග පේන සිත් සංඛ්‍යාවෙනුත් මේ එකකින් අරමුණු කරන්න පුළුවන් ආරම්මන වලින් එක ආකාරයක් පමණයි. එතකොට මේක මේ දැන් මේ දිග දකින්නේ එක හිතකින් ඒ සිතේ තියෙන ඒ අරමුණ දැන ගැනීමට දරන උත්සාහය ඒකාග්‍රතාවයේ නෙමෙයි. ඒක ඊටත් වඩා සියුම්. ඒකට තමයි මේ ඒකාග්‍රතාවය දැන් මේ උදාහරණයත් එක්ක පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේක තවත් පැහැදිලි වෙන්න අපි මේ තවත් උදාහරණයක් මෙතනදී ගත්තා. දැන් මෙතනදී මේ අපි බොහොම දන්න මේ දෙයක් තියෙන්නේ. දැන් මෙන්න මේ මම මේ අඳින මේ සුදු පාටට පේන කොටස හරියට මේ මල් පෝච්චියක් වගේ හැඩයක් තියෙනවා. මේ සුදු පාටට පේන කොටස සුදු පැහැයෙන් පේන කොටස. එතකොට මේ සුදු පැහැයෙන් පේන කොටස අමතක කරලා මෙන්න මේ දුඹුරු පැහැයෙන් වගේ පේන කොටසේ මේ වම් පැත්ත විතරක් හිතපුවාම මේ කොටස මේ මූණක් වගේ පේනවා. එතකොට දැන් මේ තියෙන්නේ නලල, මේ තියෙන්නේ නාසය, මේ තියෙන්නේ තොල්, මේ තියෙන්නේ නිකට, මේ තියෙන්නේ බෙල්ල ඔය ආදි වශයෙන්. ඒ පැත්තේ මේ එක මූණක් තියෙනවා. දැන් මේ පැත්තේ තව මූණක් තියෙනවා. මේ නලල, නාසය, තොල් සහ නිකට සහ බෙල්ල ආදි වශයෙන්. දැන් මෙතනදී මේක තවත් පැහැදිලි වෙනවා. දැන් මේ සුදු පාට කොටස මල් පෝච්චියක් කියලා හිතන්න උත්සාහ කරපු ගාම මූණු දෙක පේන්නේ නැතුව යනවා. පොඩ්ඩක් උත්සාහයක් කරලා බලන්න. ඊට පස්සේ මූණ කියලා හිතන්න උත්සාහ කරපු ගාම මල් පෝච්චිය පේන්නේ නැතුව යනවා. එතකොට දැන් ඒ වෙන්නේ ඒක තමයි මේ කියන කාරණය. දැන් මේ මෙතනදී මේ චෛතසික ධර්මතාවය දැන් මේක ත්‍රිපිටකයේ උදාහරණයක් නෙමෙයි. මේක විශේෂයෙන් මේ අපිට පෞද්ගලිකව මේක විස්තර කරන්න ගත්ත උත්සාහයක්. මේ ත්‍රිපිටකයේ කියන මේ ඒකාග්‍රතාවයේ මේ මෙතන මේ මූණ දැන ගැනීම සම්බන්ධයෙන් අපි කරන උත්සාහය හෝ
මෙතන මේ මල් පෝච්චිය දැන ගැනීම සම්බන්ධයෙන් අපි කරන උත්සාහය හෝ වගේ උත්සාහයක් නෙමෙයි, ඊටත් වඩා අතිශයින්ම සියුම් මේ චිත්තක්ෂණයක් ඉපදෙන හිතක තියෙන ඒකාග්‍රතාවය, එහෙම නැත්නම් අරමුණේ නොසැලී පිහිටන ස්වභාවය ගැන තමයි කතා කරන්නේ. එතකොට මොකද මේ අරමුණක් ගන්න යද්දි මේ අරමුණ ගන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. දැන් උදාහරණයකට මේ ඍජු කෝණාශ්‍රය ගැන කියනවා නම්, මේ ඍජු කෝණාශ්‍රය අපි දන්නේ නැති වුණාට අපි අරමුණු ගන්නවා මේ දිගත් අපි මනිනවා, මේ උසත් අපි මනිනවා, මේ වර්ණයත් අපි මනිනවා. මේ සියල්ල අපි අපේ හිතවලින් ඊටාම වේගයෙන් ගන්න නිසා අපිට මේක එකපාරට ඍජු කෝණාශ්‍රයක් කියලා පේනවා. හැබැයි අපි එක කොටසක් පමණක් අරමුණු කරන්න උත්සාහ කරපුවම අනිත් ටික පේන්නේ නැතුව යනවා. එතකොට ඒක තමයි සිද්ධ වෙන්නේ. මෙතනදිත් සිද්ධ වන්නේ ඒ කාරණෙම තමයි. එතකොට ඒකාග්‍රතාවය කියන්නේ මේ මීටත් වඩා ඊටා සියුම් කාරණයක්. එතකොට දැන් ආයමත් අපි පොඩ්ඩක් මේක ආයමත් සලකලා බලනවා නම් මේ ඒකාග්‍රතාවය හේවත් සමාධිය සියලුම සිත්වලට අනිවාර්යයෙන් යෙදෙනවා. දැන් අපි මේ ඍජු කෝණාශ්‍රයයි මේ කියපු චිත්‍රයි බලන්නේ බොහෝ වෙලාවට එක්කෝ ලෝභ මූල සිත් වලින්, එහෙම නැත්නම් මේ ධර්මයේ ගැන අවදියෙන් ඉන්නවා නම් මේ සමහර වෙලාවට කාමවචර කුසල සිත් වෙන්නත් පුළුවන්. එතකොට ඒ ආකාරයට තමයි බලන්නේ. එතකොට මේ මොන සිත් වලින් බැලුවත් මේ නොසැලෙන පරිදි සිතේ අරමුණ මනාකොට පිහිටවන්න වෙනවාමයි. එතකොට ඒකට තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. එතකොට මේ විවිධ ආකාර තියෙන අරමුණේ එක ආකාරයකට පිහිටියොත් විතරයි අපිට ඒ දේ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ආකාරයට පිහිටන්නම සිද්ධ වෙනවා මේ අරමුණ ගන්න, නැත්නම් ඒක පේන්නේ නැතුව යනවා. ඒක ගන්න බැරුව යනවා. එතකොට ඒකාග්‍රතාවයෙන් කරන්නේ අරමුණේ යම්කිසි ආකාරයක සිත පිහිටවන එක. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණ ගන්න පුළුවන් වෙනවා. අනිත් ආකාර සියල්ලම බැහැර කරලා එක් ආකාරයකින් අරමුණු ගන්න පුළුවන් වෙනවා. ඉතින් අරමුණු වල අනේකාකාර තියෙන හින්දා එක් ආකාරයකට හිත පිහිටන්නේ නැති වුණොත් කිසිම හිතකට ඉපදෙන්න බැරි වෙනවා. ඒක හින්දා හැම සිතකටම ඒකාග්‍රතාවය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒක සියලුම සිත්වලට අවශ්‍ය. ඒකට කියනවා සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා. එතකොට මේක තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. එතකොට මේ ඒකාග්‍රතාවයේ දැන් අපි හැම සිතකම තියෙනවා කිව්වහම, එතකොට මේක කොයි ආකාරයටද මේ තියෙන්නේ කියන දේ අපි දැනගන්න ඕන. දැන් මේ අපිට ඉපදෙන පොදු ජනයාගේ సంతානයේ උපදින කාමාවචර සිත්වලද දුබල ඒකාග්‍රතාවයක් තියෙනවා. අපිට මේ දුබල ඒකාග්‍රතාවයක් තිබුණු නිසාම තමයි අර කලින් කතා කරපු මේ ඍජු කෝණාශ්‍රය පේන්නේ. මොකද අපේ සිත් එක අවස්ථාවකදී මේකේ දිගත් බලලා, ඊළඟ සිත් වලින් උසත් බලලා, ඊළඟ අවස්ථාවේදී වර්ණයත් බලලා මේක ඍජු කෝණාශ්‍රයක් කියලා හිතනවා. ඉතින් ඒ ආකාරයට මේ දුබල ඒකාග්‍රතාවයක් තියෙනවා. එතකොට කාමාවචර සිත්වල තියෙන ඒකාග්‍රතාවය මේ අරමුණ යන්තමින් තමයි ගන්නෙ. ඒ වගේම ඒ සිතට ඒ අරමුණේ ගොඩක් වෙලා තියාගන්න බෑ. ඒක විශේෂ කාරණයක්. මොකද ඒකාග්‍රතාවයේ තියෙන හැම සිතකම ඒකාග්‍රතාවයේ තියෙනවා. මේ පොදු ජනයාගේ සිත්වල තියෙන ඒකාග්‍රතාවය ඊටාම දුර්වලයි. ඊටාම දුර්වල නිසා ඒ තියෙන අරමුණේ එක දිගටම තියාගන්න බෑ. ඉක්මනටම වෙන විදිහකට අරමුණ ගන්නවා. වෙන දෙයකට ඒකාග්‍රතාවය යොමු කරනවා. ඒ ඉක්මනටම වෙනස් කරන හින්දා ඒ අරමුණ හරියට ගන්න බැරුව යනවා. එතකොට දැන් ධානා සිත්වල විශේෂත්වය තමයි ඒකේ ඒකාග්‍රතාවය ඊටාම ප්‍රබලයි. ඊටාම ප්‍රබල නිසා අරමුණ ඊටාම හොඳින් ගන්න පුළුවන් වෙනවා. ඒක හරියට මේ කියනවා මේ ධානා සිත් තමන් විසින් ගන්නා කසිනාදී ආරම්මන. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතිය කරනවා නම් ඒ ගන්න මේ හුස්ම රැල්ල
ඊතා හොඳින්ද ඊතා තදින්ද ගන්නවා. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ ධානසිතට එසේ කරන්න පුළුවන් වෙන්නේ ධානයේ බලයෙන්. ඒ කියන්නේ ධානයේ බලය කියලා කියන්නේ මේ විශේෂයෙන්ම මේ ඒකාග්‍රතාවයේ ඊටාම ප්‍රබල නිසා. ඉතින් ඒකාග්‍රතාවය වනහි බොහෝ වෙලාවක් එක් අරමුණක සිත පැවැත්වීමට සමත් වෙනවා. දැන් අපේ හිතවල මේ තියෙන්නේ ඊටාම දුර්වල ඒකාග්‍රතාවයක් හින්දා අපේ සිත එක අරමුණක බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ. ඒ අරමුණ බැහැර කරලා අලුත් අරමුණකට එකපාරට මාරු වෙනවා. ඒ වුණාට මේ ධානසිතවල බලයෙන් ඒක අරමුණ ඊටා හොඳින් ගන්න නිසා ඊටාම තදිනුත් ගන්න නිසා ඒ ආරම්මණය එක දිගට ගොඩක් වෙලා තියන්න සමත් වෙනවා. ඉතින් අපි වගේ නෙමේ මේ ධානලාභීන්ට පැය ගණන් දවස් ගණන් සමහර වෙලාවට මාස ගණන් වුණත් එකම අරමුණක සිත තියාගෙන ඉන්න පුළුවන් වෙනවා. එහෙම පුළුවන් වෙන්නේ මේ ප්‍රබල ඒකාග්‍රතාවය නිසා තමයි. ඉතින් දැන් අපි මෙතනදී පොඩි සටහනක් ඇඳා මෙතන මේ දුබල ඒකාග්‍රතාවයේ හැම සිතකම ඒකාග්‍රතාවයේ තියෙනවා. ඉතින් බලවත් ඒකාග්‍රතාවයක් තියෙනවා. එතකොට මේ සිත් ගත්තොත් අපි දැන් මේ වෙනකොට මේ ඉගෙනගෙන තියෙනවානේ කාමාවචර සිත් 54. ඒ කාමාවචර සිත්වල 54 මේ තියෙන අකුසල් සිත් 12 මේටත් තියෙනවා ඒකාග්‍රතාවයක්. ඒ වුණාට ඒක ඊටාම දුබල ඒකාග්‍රතාවයක්. ඊට පස්සේ මේ කාමාවචර කුසල් සිත්වල ඒකාග්‍රතාවය මේ අකුසල් සිත්වල ඒකාග්‍රතාවයට වඩා බලවත්. ඒ වුණාට ධාන සිත්වලට වඩා දුබලයි. එතකොට මේ ධාන සිත්වල ඒකාග්‍රතාවය කුසල් සිත්වලටත් වඩා බලවත්. ඉතින් කොටින්ම කියනවා නම් මේ සියලුම කාමාවචර සිත්වලට වඩා ධාන සිත්වල ඒකාග්‍රතාවය බලවත්. ඉතින් ඒ වගේනුත් මේ ඉහළින් ඉහළට යද්දී මේ ප්‍රථම ධානය, ද්විතීක ධානය ඔය ආදි වශයෙන් යද්දී ඒකාග්‍රතාවය තව තවත් බලවත් කියලා හිතන්න පුළුවන්. ඉතින් මේක හරි වැදගත් කාරණයක්. මේක මතක තියාගන්න. මොකද අපි ඊළඟ සාකච්ඡාවේදී අදහස් කරනවා මේ භාවනාව ගැන කතා කරන්න. මොකද මේ අද කතා කරන දේවල් සියල්ලෙන් සියල්ල ගැන අවබෝධ වෙන්නේ නැහැ. මේ නිකන් මේ ගැන සාකච්ඡා කරාට ඒක නිසා අපි එක උදාහරණයක් අරගෙන එක භාවනාවක් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. එතකොට ඒ උදාහරණයත් එක්ක මේ කුසල් මේ රූපාවචර සිත් උපදවන්නේ කොහොමද කියලා ඒ අවස්ථාවේදී අපි මේක නැවතත් විස්තර කරන්නම්. දැන් මේ අකුසල් සිත්වල තියෙන ප්‍රශ්නේ තමයි මේ හැම සියලුම අකුසල් සිත්වල තියෙනවා පින්නත් මේ උද්දච්චය කියලා චෛතසිකයක්. මේ උද්දච්චය කියන චෛතසිකයේ ස්වභාවය තමයි දැන් අපි උදාහරණයක් හැටියට හිතමු. දැන් කාට හරි මේ මොකක් හරි මේ දද කුෂ්ඨ වගේ රෝගයක් තියෙනවා නම් මුළු ඇඟ පුරා මේ පුද්ගලයාට මේ එක විදිහකට ඉන්න බෑ. ඒ අර කසන හෝ වේදනාව නිසා මේ පුද්ගලයාට එක විදිහකට ඉන්න බෑ. එක්කෝ එක පැත්තකට හැරෙනවා, එහෙම නැත්නම් කසනවා, දඟලනවා. ඒක මේ රෝගේ නිසා ඔහුට පහළ වෙන එක්තරා ස්වභාවයක්. ඒ වගේ මේ සියලුම අකුසල් සිත්වල තියෙනවා මේ උද්දච්චය කියලා චෛතසිකයක්. මේ සිත්වල තියෙන අකුසල් බව නිසා මේ හිත හැම වෙලාවෙම තියෙන්නේ සැලි. ඒකට උද්දච්චය කියන්නේ මේ සැලෙනවා කියන තේරුම. ඒක උදාහරණයක් හැටියට මේ ධර්මයේ සඳහන් වෙනවා. මේ සැලුනට හැබැයි අරමුණේ පවතිනවා. ඒක උදාහරණයක් හැටියට කියනවා හරියට මේ රළු මාර්ගයක යන කරත්තයක නැගපු මිනිස්සෙක් වගේ හිතන්න කියලා. එතකොට දැන් රළු මාර්ගයේ යනකොට මාර්ගයේ රළු නිසා මේ කරත්තේ ඉන්න මිනිස්සයා පැද්දෙනවා. හරි අමාරුයි. අපි දන්නවනේ දැන් ගල් තියෙන පාරක වාහනයක නැගලා යද්දී මේ ගල් නිසා අපි පැද්දෙනවා. හැබැයි ඒ වුණාට අපි වාහනේ ඉන්නවා. ඒ වගේ මේ අකුසල් සිතින් අරමුණ ගන්නවා. ඒ කියන්නේ අකුසල් සිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. තියෙන්න ඕන නැතුව අරමුණ ගන්න බෑ. ඒ වුණාට මේ උද්දච්චය, ඒ කියන්නේ හරියට අර මේ දද කුෂ්ඨ තියෙන මිනිස්සයා මේ ඊටාම අපහසුවෙන් දඟලනවා වගේ මේ අකුසල් සිතේ තියෙන ස්වභාවය නිසා මේ උද්දච්චය කියන චෛතසික අනිවාර්යෙන් සියලුම අකුසල් සිත්වල තියෙන නිසා මේ අරමුණේ
තියෙන්නේ සැලි. ඒක නිසා මේ අකුසල් සිත්වල ඒකාග්‍රතාවය ඊටාම දුබලයි. මොකද උද්දච්චයාගේ වශයෙන් සැලෙන නිසා. එතකොට මේ කාමාවචර කුසල් සිත්වලට ආපුවාම තියෙන්නේ මේ උද්දච්චය කියන දේ නෑ කාමාවචර කුසල් සිත්වල. එතකොට ඒක නිසා මේ අකුසල් සිත්වලට වඩා සහ අනිකුත් කාමාවචර සිත්වල තියෙන අනිකුත් චෛතසිකවල තියෙන මේ තත්ත්ව මජ්ජත්තාව කියලා හැම තියෙනවා චෛතසිකක්. අපි ගැන ඉදිරියේදී ඉගෙන ගමු. ඒ ආදිවාසී චෛතසික නිසා මේ අකුසල් සිත්වලට වඩා ඒකාග්‍රතාවය ප්‍රබලයි. හැබැයි ධාන සිත් සඳහන් ප්‍රබල නැහැ. ඉතින් තවදුරටත් මේක වර්ධනය කරගෙන යද්දී ධාන සිත්වල මේක ඊටාම බලවත්ව තියෙනවා. එතකොට සටහනක් වශයෙන් කියනවා නම් මේ අකුසල් සිත්වල ඒකාග්‍රතාවය ඊටාම දුර්වලයි. ධාන සිත්වල ඒකාග්‍රතාවය ඊටාම ප්‍රබලයි. එතකොට දැන් මේ වෙනකොට අපි ධාන පහ ගැනත් කතා කරා. මේ ඒකාග්‍රතාවයේ තමයි මේ ධානයේදී ප්‍රධාන කාරණේ කියන දේ ගැනත් සාකච්ඡා කරා. ඉතින් දැන් මේ ගැන මේ බෙදීමත් සමග මේ රූපාවචර සිත් දැන් අපි අද සාකච්ඡා කරන්න ආවේ රූපාවචර සිත්නේ. එතකොට මේ රූපාවචර සිත් බෙදෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට රූපාවචර සිත් තියෙනවා ඉස්සෙල්ලාම මේ රූපාවචර සිත් බෙදෙනවා 3 ආකාරයට. මොකද්ද? කුසල සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා. එතකොට කුසල සිත් කියලා කියන්නේ දැන් අපි වගේ සාමාන්‍යයෙන් පුද්ගලයෝ, ඒ කියන්නේ රහත් නොවිච්චි පුද්ගලයෝ ඉන්නවනම් ඒ සියලුම පුද්ගලයන් විසින් මේ ප්‍රථම ධානයේ, ද්විතීක ධානයේ ආදි වශයෙන් ධාන ලබා ගැනීම අරමුණින් භාවනා කරනවා නම් ඔවුන් තුල පහළ වෙන්නේ රූපාවචර කුසල සිත්. ඒ ධානයට සමවැදීමේදී පහළ වෙන්නේ රූපාවචර කුසල සිත්. එතකොට මේ රූපාවචර කුසල සිත්වල විපාක වශයෙන්, ඒ කියන්නේ ඒවා ඵලදීම් වශයෙන් විපාක සිත් පහළ වෙනවා අනාගත භවවලදී. එතකොට මේ භවයේදී යම් කිසි කෙනෙක් කුසලයක් කරා නම්, රූපාවචර කුසලයක් කරා නම්, යම් කිසි ධානයක් ලැබලා හිටියා නම්, ඒ ධානයේ පිරිහෙන්නේ නැතුව ඔහු කලුරිය කරා නම්, ඔහු මරණයටපත් වුණා නම්, ඔහු අනාගත භවයකදී උපදිනවා මේ රූපාවචර චිත්තයාගේ විපාක වශයෙන් රූපාවචර විපාක සිත් වලින් උපදිනවා. ඊට අමතරව දැන් මේක බොහොම පහසුයි තේරුම් ගන්න. ඊතර කුසලයේ කරා විපාකයේ කරා. විපාක හැටියට ඵල දුන්නා. ඊට අමතරව මේ රහතුන් වහන්සේලාත් මේ රූපාවචර සිත් විශේෂයෙන් උපදවන්න උත්සාහ කරනවා. උද්දි ප්‍රාතිහාරය පෑමට හැකියවීම ආදී වශයෙන් සහ විශේෂයෙන් මේ තවත් නිරෝධ සමාපත්තිය ආදී බවට පත්වීමට උවමනාකම නිසාත් මේ රූපාවචර අරූපාවචර ආදී ධානය උපදවලා තමයි නිරෝධ සමාපත්තියට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසාත් මේ රූපාවචර ධානය උපදවනවා. ඒක නිසා ඒ අවස්ථාවේදී දැන් අපි දන්නවනේ රහතුන් වහන්සේලා හැම වෙලාවෙදිම මේ ස්වභාවයෙන් කුසල වගේ තෙව් පේුණට ඒ උන්වහන්සේලාට කුසල අකුසල නැති නිසා උන්වහන්සේලාට ඒක පහළ වෙද්දී ක්‍රියා කියලා තමයි පහළ වෙන්නේ. එතකොට මේ රූපාවචර චිත්තේ ඉස්සෙල්ලා බෙදන්න පුළුවන් ආකාර 3කට මොකද්ද? කුසල, විපාක, ක්‍රියා කියලා. එතකොට වශයෙන් 3 කොටසකට බෙදෙනවා. ඊට අමතරව දැන් මේ කුසල සිතුත්, විපාක සිතුත්, ක්‍රියා සිතුත් අපි අර කලින් කතා කරා වගේ ධාන අනුව 5කට බෙදෙනවා. එතකොට මේ සියලුම රූපාවචර සිත් 15ක් වෙනවා. එතකොට මොකක්ද ඒ කියන්නේ? එතකොට ඒ සිත් නැවත ධාන වශයෙන් 5ට බෙදෙනවා. අපි කලින් කතා කරා වගේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ, එයාදී විතක්ක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීක ධානයේ, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීක ධානයේ, සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානයේ සහ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධාන සිත. ඉතින් මේ ආකාරයට ගත්තාම එසේ වීමෙන් රූපාවචර සිත් සියල්ලම 15ක් වෙනවා.
ඉතින් ඕක තමයි රූපාවචර සිත් 15 බෙදෙන්නේ. එතකොට මොකද්ද කියලා කියනවා නම් දැන් අපි රූපාවචර සිත් කුසල් 5 කියන්නේ අර වගේම ඒ සිත් හැටියට ගත්තාම ඒ සිත් 5 ඒ ආකාරයෙන්ම යෙදෙන්නේ. ඉතින් මේ සිත් උපදවන්නේ කොහොමද කියලා කියනවා නම් දැන් යම් කිසි කෙනෙක් ඒ කියන්නේ දැන් කිසිම දානයක් උපදවපු නැති කෙනෙක් ඔහුට කියනවා මේ වගේ සිතක් උපදවන්න උත්සාහ කරන කෙනෙකුට යෝගාවචරයෙක් කියලා. යෝගාවචරයෙක් විසින් තමන් කරන යෝග කර්මයට අනුව ඒ කියන්නේ අපි ඊළඟ සාකච්ඡාවේදී කතා කරමු මොනවද මේ භාවනා කරන ක්‍රම. ඒ කර්මයට අනුව අරමුණක්ගෙන ඒ කසිනාදී ඒ කසිනයක් කියලා කියන්නේ අපි ඒ ගැනත් ඊළඟ සතියේදී සාකච්ඡා කරමු ඊළඟ සාකච්ඡාවේදී. ඒ කුමන හෝ ඒ අදාළ විදිහට ආරම්භණයක්ගෙන අරමුණක්ගෙන භාවනා කරලා එයින් දානයක් උපදවලා ඒ ආදි වශයෙන් තමයි ප්‍රථම දානය උපදවා ගන්න. ඉතින් ඒ ප්‍රථම දානය උපදවාගත්තු පුද්ගලයා ඉන් ඉදිරියටත් භාවනාව කරද්දී විතක්කය නැතුව ගිහිල්ලා ද්විතීක දානේ ඉපදෙනවා. ඊට පස්සේ තවදුරටත් භාවනා කරගෙන යද්දී විතක්කේ ਵਿਚාරයේ දෙකම නැතුව ගිහිල්ලා ත්‍රිතීක දානේ උපදිනවා. තවදුරටත් භාවනා කරගෙන යද්දී ප්‍රීතියක් නැතුව ගිහිල්ලා සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ දානේ උපදිනවා. ඊට අමතරව තවදුරටත් භාවනා කරගෙන යද්දී අවසාන වශයෙන් ඉහළම උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානය උපදිනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ රූපාවචර කුසල් සිත් 5 උපදින්නේ භාවනා කිරීම වශයෙන්. ඉතින් පින්වත්නි දැන් මෙහෙම භාවනා කරගෙන යද්දී දැන් මේ පුද්ගලයෝ මේ හැම වෙලාවෙදිම මේ ධානයෙන් ඉන්නේ නැහැනේ. එතකොට ධානයෙන් ඉන්නේ නැහැ කියන්නේ දැන් උදාහරණයක් හැටියට මේ ධානයෙන් ඉන්න වෙලාවෙදි විතරයි ධාන සුවයෙන් ඉන්නේ ධාන සිත් ඉපදෙන්නේ. ඊට අමතරව ධානයෙන් බැහැර වෙලා අපි හිතමුකෝ දැන් මේ යෝගාවචරය මේ කැලෑවක වගේ තැනක භාවනා කරන පුද්ගලයෙක් කියලා. එතකොට ආරණ්‍යක වගේ තැනක එතකොට භාවනා කරලා දැන් සාමාන්‍ය ලුණු ඇඹුල් වලට ඒ වගේ දේවල් වලට එහෙම නැත්නම් දානේ පිනිස මේ ගමකට වගේ වඩිනවා. එතකොට ඒ අවස්ථාවේදී මේ ධානසිතින් නෙමෙයි ඉන්නේ. ඒ වුණාට මේ පුද්ගලයා තුල මේ කිසිම මේ පංච නීවරණ ධර්ම උපදින්නේ නැහැ. ඒ කියන්නේ කාමයේ පිළිබඳ, ද්වේෂයේ පිළිබඳ, මෝහයේ පිළිබඳ ඒ වගේ දැන් පංච නීවරණ ධර්ම කියලා අපි ඉදිරියේදී කතා කරමු. ඒ වගේ මේ අකුසල් සිත් ඉපදෙන්නේ නැහැ කොහොමඩවත්. එහෙම අකුසල් සිත් ඉපදෙන්නේ නැතුව ඉඳලා ආයමත් ඔහුට පුළුවන් කැලෑවකට හිටපු ආරණ්‍ය වගේ ඇවිල්ලා ආයමත් ඊටාම ඉක්මනින් ඒ ධානයට නැවතත් සමවදින්න. ඉතින් ඒක තමයි ඒ විදිහට ඉන්න පුළුවන් හැකියාව තමයි කියන්නේ ධානයේ නොපිරිහෙලා ඉන්නවා කියලා. එහෙම නැතුව මේ ධානයේ නොපිරිහෙලා ඉන්නවා කියලා කියන්නේ මේ හැම වෙලාවෙදිම ධානයේම ඉන්නවා කියන එක නෙමෙයි. ඔහු තුල කිසිම අර අපි කලින් කතා කරපු අකුසල් සිත් 12න් එකක්වත් ඉපදෙන්නේ නැහැ. සියල්ලෙන් සියල්ලම මේ එකක්වත් ඉපදෙන්නේ නැහැ කිව්වොත් වැරදි. සමහර වෙලාවට මෝහ මූල සිත් වගේ ඉපදෙන්න පුළුවන්. එහෙම නැතුව මේ අපි කලින් කතා කරන අර පංච නීවරණ ධර්ම සම්පූර්ණයෙන් යටපත් වෙලා තියෙන්නේ. ඔහුට ඊටාම ඉක්මනින් පුළුවන් දාණයට සමවදින්න. එතකොට ඒක තමයි ඔහු ධානයෙන් පිරිහෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ විදිහට ධානයෙන් පිරිහෙන්නේ නැතුව කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු ඊළඟ භවයේදී රූපාවචර විපාක සිත් වලින් ඉපදිනවා. එතකොට ඒ විදිහට තමයි රූපාවචර විපාක සිත් ඇති වෙන්නේ. ඉතින් රූපාවචර ධානය උපදවාගත් තැනැත්තා ධානයෙන් නොපිරිහි කරුලිය කරොත් වැරදීමක් නැතුව බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා මුලදී ධානයේ ඉන්නවා පස්සේ මේ කාමයට ආයමත් ඇලී ගලී වාසය කරනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් ධර්මයේ එක අවස්ථාවකදී සඳහන් වෙනවා මේ එක්තරා ධානලාභී භික්ෂුවක් මේ ධානයේ බලයෙන් මේ අහසින් ගමන් කරනවා. ගමන් කරද්දී මේ ගඟ මේ වැවක් ළඟ මේ කාන්තාවක් ගීයක් ගායනා කර කර ඉන්නවා.
එතකොට ඒ ගායනා කරන එක අහලා මේ ගීතය ලස්සනයි කියලා ඒ කටහඬට ඇලෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඒ භික්ෂුවගේ ධානය පිරිහෙනවා. එතකොට ඒ අවස්ථාවේදී කියනවා ධානයෙන් පිරිහෙනවා කියලා. එතකොට කියනවා ඒ අවස්ථාවේදී මේ ධානයෙන් පිරිහුණු නිසා අර අහසින් ගමන් කර කර හිටපු භික්ෂුව මේ නිකන් මේ කුරුළු පිහාට්ටක් පොළොවට වැටෙනවා වගේ වැටුණා කියලා. මොකද මේ එකපාර වැටුන්නේ නැහැලු මේ ධානයේ බලය නිසා. ඒ වුණාට ධානය පිරිහුණු නිසා ඒ වැව් ඉස්මත්තට ඇවිල්ලා පස්සේ කාන්තාවත් සමග විවාහ වෙලා ජීවත් වුණා කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී වෙන්නේ දැන් ඒ ධානයෙන් පිරිහෙනවා. එතකොට ඒ වගේ පුද්ගලෙක් කවදාවත් මේ රූපාවචර විපාක සිත් වලින් ඉපදෙන්නේ නැහැ. එතකොට රූපාවචර විපාක සිත් වලින් ඉපදෙන්නේ රූපාවචර ධානය උපදවාගත් පුද්ගලයා ධානයෙන් නොපිරිහි කලුරිය කරොත් පමණයි. එතකොට ඒ පුද්ගලයා එහෙම නොපිරිහි කලුරිය කරොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඉතින් එහෙම වෙන්නේ මේ රූපාවචර කුසලයාගේ ආනුභාවයෙන් තමයි. එතකොට ඒ සිත පහළ වෙන්නේ මේ බ්‍රහ්ම ලෝකයේ ඉපදීම වශයෙන්. එතකොට මේ රූපාවචර කුසල ධානය උපදවා ගත්ත අය මරණින් මතු ඒ කුසල ධාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධානසිත රූපාවචර විපාකසිත කියලා කියනවා. එක් කුසල ධානසිතකට විපාක සිද්ධ එක බැගින් ඇති බැවින් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන චිත්ත යනාදි වශයෙන් රූපාවචර විපාක සිද්ධ 5ක් වෙනවා. එතකොට දැන් පළවෙනි සිතින් කලුරිය කරපු පුද්ගලයා ඊට අනුරූප සිතකින්ම තමයි බ්‍රහ්ම ලෝකෙ ඉපදින්නේ. දෙවෙනි සිතින් ධානය උපදවා ගන්න පුළුවන් පුද්ගලයා ඊට සිතට අනුරූප සිතකින්ම තමයි බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. ඔය ආදි වශයෙන් ඉතින් ඊතුරු සිත් 3ත් තේරුම් ගන්න ඕන. ඉතින් අවසාන වශයෙන් මේ රූපාවචර ක්‍රියාසිත ඇතිවන්නේ මේ ධානසුවෙන් විසිය හැකි වීම පිණිසත් හෘදි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව ඇතිවීම පිණිසත් මේ රහතුන් වහන්සේලා මේ කලින් කියපු ධානසිත උපදවන්න උත්සාහ කරනවා උපදවනවා. ඉතින් උන්වහන්සේලාට මේ සිත් පහළ වෙන්නේ ක්‍රියාසිත වශයෙන්. මොකද උන්වහන්සේලාට පවුපින් නැති නිසා. ඉතින් අවසාන වශයෙන් මේ සිත් මේ අපි කලින් කතා කරපු දේම සාරාංශයක් තමයි. ඉතින් මේ රූපාවචර සිත් 15 වෙයි. මේ ප්‍රථම ද්විතීක තෘතීක චතුර්ථ පංචම ධාන කියලා සිත් 3 බැගින් තියෙනවා. අපි දන්නවා දැන් මොනවද කියලා. කුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් වල 3 බැගින් තියෙනවා. එතකොට ප්‍රථම ද්විතීක තෘතීක සහ චතුර්ථ ධාන සෝමනස්ස සහගත වෙනවා. මොකද මේ හැම සිතකම මේ ප්‍රීතිය යෙදෙන නිසා. ඉතින් ඒක නිසා සෝමනස්ස සහගත සිත් 12ක් වෙනවා. පංචම ධාන සිත උපේක්ෂා සහගත වෙනවා. ප්‍රීතිය යෙදෙන්නේ නැති නිසා ඒකින්ද උපේක්ෂා සහගත සිත් 3ක් වෙනවා. කුසල සිත් 1යි, විපාක සිත් 1යි, ක්‍රියා සිත් 1යි. ඉතින් මේ චිත්තේ ප්‍රභේද ගැන කතා කරනවා නම් අපි දැන් මේ හැම වෙලාවෙදිම කතා කරන්නේ අරමුණු ගැනීම ආදි වශයෙන් කොහොමද ප්‍රභේද වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන කතා කරනවා නම් මේ සිත් 15ම අලෝභ, අදෝෂ, අමෝහ කියන සිත් මේ හේතු 3ම යෙදෙනවා. හැම සිතකම මේවා ප්‍රඥාව යෙදෙන සිත්. ඒක නිසා මේ සියලුම සිත් සහේතුක සිත් වෙනවා. ඒ වගේම මේ අසංකාරික සසංස්කාරික බව ගැන කතා කරද්දී මේ සිත් 15ම ගැනෙන්නේ සසංස්කාරික සිත් හැටියට තමයි. ඒ කියන්නේ හේතු යෙදිලා උත්සාහ කරවීමකින් තමයි මේ සිත් ඉපදෙනවා කියන හැටියට ඒ ගැන සාකච්ඡාවේදී ගැනෙන්නේ. ඉතින් කුසල අව්‍යාකෘත භාවය ගැන අපි දැනගන්න ඕන. කුසල් සිත් 5 කුසල සිත් වෙනවා. එතකොට විපාක සිත් සහ ක්‍රියා සිත් 10 අව්‍යාකෘත වෙනවා. එතකොට කුසල විපාක ක්‍රියා වශයෙන් උත් දැන් අපි මේ වෙනකොට ඉගෙන ගත්ත නිසා ඒකත් බොහොම පැහැදිලි වෙනවා. පැහැදිලිද කියලා හිතනවා. ඉතින් අවසාන වශයෙන් මේ භූමි වශයෙන් මේ සිත් 15ම රූපාවචර වෙනවා. ඉතින් කාරණා ඊට
විශාල ප්‍රමාණයක් සාකච්ඡා වුණා කියලා අපි හිතනවා. ඉතින් මේක සමහර වෙලාවට එකපාර තේරෙන්නේ නැත්නම් නැවත නැවත අසන්න. එතකොට ආයෙමත් අවබෝධ වෙයි. ඉතින් මෙහෙම කිව්වට සමහර වෙලාවට මේ සියල්ලෙන් සියල්ල අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඊළඟ සතියේ මේ එක් ආරම්භණයක් අරගෙන කොහොමද භාවනාව කරන්න කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ධර්මයට අනුව. ඒකත් එක්ක අපිට තවදුරටත් මේ රූපාවචර සිත් කොහොමද ඉපදෙන්නේ කියන ගැන ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ කොටසත් සමගම මේ අද ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සහභාගී වුණු සියලුම දෙනාටත් මේක සම්බන්ධයෙන් දායකත්වයේ දැක්වූ සියලුම දෙනාටත් හදපිරි පුණ්‍ය අනුමෝදනාව කරමින් සියලුම දෙනාට නිර්වාණය අවබෝධය සඳහාම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අද දින සාකච්ඡාව අවසන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.